සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද දවසේ ධර්ම දානය සිද්ධ කරන්නේ තමන්ගේ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස මේ ධර්ම දානමය පින අනුමෝදන් කරන අදහසින් පින්වත් සමන් අල්විස් සහ චිත්‍රා අල්විස් යන දරුවන් විසින් මීට වර්ෂ 7කට පෙර ආදරණීය මෑණියන් මිය පරලෝ යන්ට යෙදුණා. එලිසබෙත් අල්විස් මෑණියන් මීට වසර 27කට පෙර මිය පරලෝ යන්ට යෙදුණා. සිරිසේන අල්විස් පියාණන් මේ මාපිය දෙපළට පින් අනුමෝදනා පිණිසයි අද ඒ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්න. ඉතින් අපි කල්පනා කළා මිය පරලෝ ගියපු ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් පින් අනුමෝදනා කරන මොහොතේ යම් කෙනෙකුගේ ජීවිතේ මෙලොව පරලොව දෙකේම ජයග්‍රහණය පිණිස හේතු වෙන වටින කාරණා කිහිපයක් ඔබට සිහිපත් කරන්න. ඒ කරුණු අපි ඉගෙන ගන්නේ එක්තරා ජාතක පුවතක් මුල් කරගෙන. ඒ ජාතක කතාවේ නම වානරින්ද ජාතකය. වානරින්ද ජාතකය කියලා කියන්නේ බෝධිසත්ව වඳුරු රජු ගැන මේ ජාතක කතාවේ කියවෙන්නේ. පින්වතුනි මිනිසෙකුගේ ජීවිතේ මෙලොව යහපත පරලොව යහපත කියන එක අපි සලකනකොට අපි ගොඩාක් වෙලාවට මිනිස්සු හිතන්නේ මිනිසයන්ට පේන්නේ මේ ජීවිතය තුල තියෙන දියුණුව ගැන විතරනේ. මිනිසෙකුට පේන දේ දැන් අපි ගත්තොත් එහෙම බටහිර රටවල වල මිනිසුන්ට කිසිම ගාණක් නැහැනේ පරලොවක් ගැන. පරලොවක් ගැන ගාණක්වත් නැති මිනිසයා ගැන බුදුරජාන් වහන්සේ වදාළේ එක ඇහැක් පේන එක ඇහැක් නොපෙනෙන කෙනා වගේ. එක ඇහැක් පේනවා කියලා කිව්වේ යා මෙලොව දියුණුව කරා යන්න දක්ෂයි. දැන් අපි ගත්තොත් බටහිර ජාතිකයෝ ව්‍යාපාර ආදිය දියුණු කරගෙන හොඳ ආදායම් උපයන්න දක්ෂයි. ඒ වුණාට පරලොවක් ගැන වගේ වගක් ඇත්තේ නැහැ. එහෙම කෙනාට අපි කියනවා එක ඇහැක් පෙනේ එක ඇහැක් නොපෙනේ. තව කට්ටියක් ඉන්නවා මේ ලෝකේ ඔය දෙකම පේන්නේ නැති. ඒ ඈයන්ට මෙලොව දියුණුව ගැන අදහසකුත් නැහැ. පරලොව දියුණුවක් ගැන අදහසකුත් ඇත්තේ නැහැ. ගොඩාක් මිනිස්සු ඔතන ඉන්නේ. ඔය අතරේ කලාතුරකින් මිනිස්සු ඉන්නවා මෙලොව දියුණුව ගැනත් හිතන පරලොව ගැනත් හිතන. ආන්නේ බඳු අයට කියනවා ඇස් දෙකම පේන මිනිස්සු. එතකොට මේ කාරණේ අහපු අපි කවරෙක් වෙන්නද වෑයම් කළ යුත්තේ? ඇස් දෙකම පේන මිනිසෙක් වෙන්න. ඇස් දෙකම පේන මිනිසෙක් වීම පිණිස අද මේ ඉගෙන ගන්න ධර්ම අර්ථය ඔබට ගොඩාක් උපකාරී වෙයි. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් ඇහුවා අස්මා ලෝකා පරං ලෝකං
කතං පිච්චන සෝචති. ඔන්න ඔහොම යහුවේ. මෙලොව හැර පරලොවට ගිය විට කෙලෙසින්ද ශෝක නොකරන්නේ. අන්න එහෙම ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන අර්ථයක් ගාථාවෙන් වදාළේ. යස්සේතේ චතුරෝ ධම්මා සද්ධස්ස ඝරමේසිනෝ සච්ඡං ධම්මෝ දිති චාගෝ සවේ පිච්චන සෝචති. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම. සදහැවත් පින්වතෙකු හට ගිහිගෙයි වසනා තිබෙනා විටදි කරුණු සතරක් මේ කියනා. සැබෑ බස් පැවසීමද වැටහෙන නුවණ තිබුමද උත්සාහයේ පැවතීමද දන් දෙන්ට හැකිවීමද මේවා තිබෙන විට ගෙවනා ජීවිතයේ පරලොව ගිය කලක ශෝක නොකරයි එයා කිසිවිට. හරිම ලස්සනයි. මෙලොවින් පරලොවට යන අපේ ගමනට අපි එකතු කරගත යුතු වටිනා දේවල් හතරක්. සච්ඡං සත්‍ය, ධම්මෝ නුවණින් විමසීම, විමසලා වැඩ කිරීම, දිති ධෛර්යය, උත්සාහය, ඡාගෝ දානය. ඔන්න ඔය හතර තියෙනවා නම් එයාගේ පරලොව ජීවිතේ ශෝකයක් නැහැ කියනවා. පරලොව ජීවිතේ ශෝකයක් නැතුව පරලොව ජීවිතේ දිනන්ට නම් ඔය කාරණා හතර කවද්ද හදන්න ඕන? මේ ජීවිතේ මේ ඉන්න ටිකේ. එහෙමනම් පරලොවටත් ශෝකේ නූපදින දහම මේ ජීවිතේට ශෝකයක් උපදවයිද? මේ ජීවිතේට ශෝකෙකුත් නැහැ. මේ ජීවිතෙත් සැනසෙල්ලේ ගත කරන්න පුළුවන් ඒ කෙනාට ඔය කරුණු හතර තියෙනවනේ. ඉතින් ඔය කරුණු හතර බෝධිසත්වයන් වහන්සේට අතීත සංසාර ගමනේ පෙරම් පුරාගෙන එද්දී තිබිලා තියෙනවා තිරිසන් යෝනිය පවා. ඒක තමයි මේ වානරින්ද ජාතකයෙන් ඉස්මතු වෙන්නේ. මේ ජාතක පුවත දේශනා කරන්න පසුබිම යෙදුනේ නම් මෙහෙම. අපි දන්නවනේ දේවදත්ත ගැන. දේවදත්ත කියලා කියන්නේ බොහෝ සෙයින් අපගේ ශාස්ත්‍රූන් වහන්සේට දුෂ්ටකම් කරපු කෙනා. දේවදත්තගේ දුෂ්ටකම් ගැන භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ හරියට කතා වුණා. ආශ්මතුනි මේ දේවදත්තයාගේ දුෂ්ටකම් කෙලවරක් වෙන්නේ නැහනේ. අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේව නසන්ට දේවදත්තයා නොයේක් දේ කරනවානේ. දැන් මෙහෙම භික්ෂූන් කතා වුණා. ගොඩාක් ජාතක කතාවලට පසුබිම් වුණානේ ඔය දේවදත්තගේ කරදර. එතකොට බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ වෙලාව වදාලා මහණෙනි ඔය දැන් පමණක් නෙවෙයි දේවදත්තයා. ඈත අතීතයේ තිරිසන් යෝනියේ ඉපද සිටිද්දී පවා බෝධිසත්වයන් වහන්සේ නැසීම පිණිසම උත්සාහ කළා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට අහන්න ආසාවක් ඇති වුණා ඒ පුවත. එතනදී තමයි වානරින්ද ජාතකය කියන මේ ලස්සන ජාතක කතාව සිරි සම්බුදු මුව මඩලින් අපට අහන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිද්ධිය සිද්ධ වුණේ ගොඩාක් ඉස්සර බරණැස බ්‍රහ්මදත්ත කියන මහරජුරුව රජකම් කරන කාලේ. ඒ කාලේ මහා බෝධිසත්වයෝ වඳුරු යෝනියේ තමයි ඉපදිලා හිටියේ. මේ වඳුරා වයසින් මෝරලා යනකොට ගොඩාක් විශාල ශරීරයක් තියෙන වඳුරෙක් වුණා අනිත් වඳුරන්ට වඩා. සාමාන්‍යයෙන් කියනවා මේ සාමාන්‍ය ප්‍රමාණයේ අස්සපැටියෙක් විතර මේ වඳුරා ලොකු වුණා. ඉතින් මේ වඳුරා සවිශක්තියෙන් යුක්තව එක්තරා ගන්තෙරක තමයි වාසය කළේ. ඉන්දියාවේ ගංගා කිව්වහම පින්වතුනි දඹදිවට වෙන්න තියෙන ගංගා ගොඩාක් පළලයිනේ. ගංගා මැද දූපත් තියෙනවා. දැන් මේ බෝධිසත්ව වානරයා හිටපු මේ ගංගාවෙත් මැද්දට වෙන්න පොඩි දූපතක් තිබුණා. එතකොට මේ වඳුරා දවසක් කල්පනා කරනවා තමන්ගේ කාය ශක්තිය පාවිච්චි කරලා බලන්න ඕන කියලා මේ දූපතට යාගන්න පුළුවන්ද කියලා. මැද ගල් තිබුණා. මේ ගලින් ගලට පැනලා බෝධිසත්වයන්ට පුළුවන් වුණා මේ බෝසත් වානරයාට පුළුවන් වුණා
දූපතට යාගන්න මේ දූපතේ තිබුණා හරි ප්‍රනීත වූ අඹ වරකා ආදී පළතුරු ගොඩාක්. දැන් අනිත් වඳුරන්ට එන්න විදිහක් නැහැ. මොකද ඒකුන්ට එච්චර කාය ශක්තිය ඇත්තේ නැහැ. මේ වඳුරා විතරක් එහා පැත්තට පැනලා යලි මෙහා පැත්තට ඇවිදිල්ලා මේ ගමන ගැන එක ගමේ ගංගාවෙම වාසය කරපු කිඹුලෙකුට දකින්න ලැබුණා. ඇතෙකුගේ බලයක් වගේ තියෙන මේ බෝසත් වානරයා හිතාගන්න බැරි විදිහට ගලින් ගැලට පැනලා මේ දූපතට යන හැටි ඔහු බලාගෙන හිටියා. එතකොට මේ කිඹුලා මේ වානරයා ගැන බලාගෙන ඉඳලා වානරයා ගැන ප්‍රවෘත්තිය තමන්ගේ බිරිඳට එහෙම නැත්නම් කිඹුලියට ගිහින් කිව්වා. මෙහෙම සිද්ධියක් තියෙනවා අමුතු පහේ වානරේ දැන් මේකා එහෙට මෙහෙට පැන පැන ගංගාව මැද තියෙන දූපතේ පළවැල කනවානේ. ඒකා බලන්න එපා අස්සපෙටියා වගේ පයින්නේ. ඇතෙකුගේ වගේ හයිය. අතු උඩට නැගගත්තට පස්සේ අතු බර වෙනවා. අමුතු පහේ වානරේ කියලා දැන් මේ අමුතු වානරයා ගැන වර්ණනාවක් කළා. වර්ණනාව ඇහුවට පස්සේ අර කිඹුලියට ආසාවක් ඇති වුණා මේ වඳුරු රජාව දැක ගන්නට. ඉතින් කිඹුලි දවසක් මේ කිඹුලා එකතු කරගෙන එනවා මේ වානරයාව පෙන්නන්නට. දෙන්නා බලාගෙන හිටියා. බලාගෙන ඉද්දි වෙනදා වගේම මේ වානර රජා ගංගා යුරේ ඉඳලා ගලින් ගලට පැනගෙන දූපතට ගියා. ආයමත් ඒ දූපතේ තියෙන නොයෙකුත් ප්‍රනීත වූ මිහිරි වූ පළවැල ආදිය අනුභව කරලා ආයමත් පැනගෙන මෙගඩට ආවා. කිඹුලි මේක දිහා බලාගෙන ඉඳලා කිඹුලිට ඇති වුණානේ අමුතු පහේ හිත. කිඹුලි කියනවා තමන්ගේ කිඹුලට ස්වාමී මගේ හිතේ අනේ ලොකු ආසාවක් ඇති වුණානේ. ඔයා මට ඒක කොහොම හරි ඉෂ්ට කරලා දෙනවාද කියලා ඇහුවා. එතකොට ඉතින් කිඹුලා කියනවා හරි කියන්ටකෝ කාරිය. ඔයාට මොකක්ද ඇති වෙච්ච ආසාව? ඔයා දැක්කාද අර මහා වානර රාජයා එහෙට මෙහෙට පැන දස්කම් පාන විදිහ? ඉතින් ඔව් මං දැක්කානේ. ඒකනේ මං ඔයාවත් එකතු කරගෙන ගියේ මේ ගැන වර්ණනා කරලා. එතකොට කියනවා නෑ අනේ මට ඒ වඳුරු රජාගේ මෙහෙම දස්කම් පහන මෙහෙම හයිය තියෙන වඳුරු රජාගේ හදවත උපුටාගෙන කන්ට හිතුණානේ. මට දැන් මේක දොළ දුකක් වෙලා කිව්වා. මට නැතුවම බෑ කිව්වා. එතකොට මේ කිඹුලා අසරණ වුණා. කිඹුලා කියනවා හරි යෝධියේ මං ඔහේ ගියේ ඔය දොළ දුක ඉෂ්ට කරලා දෙන්න. ඔය වඳුරාව උපායෙන් අල්ලන්න මට පුළුවන් කිව්වා. එහෙම කියලා මේ කිඹුලා මොකද කරේ? බලාගෙන හිටියා වතුරෙන් උඩට ඇවිල්ලා අර ඇස් ටික විතරක් දාගෙන බලාගෙන හිටියා වඳුරා එහා පැත්තට පැනගෙන යන හැටි. වඳුරා ඔන්න දූපතට ගියා. වඳුරා දූපතට ගියාට පස්සේ කිඹුලා හීන් සීරුවේ වතුර යටින්ම ඇවිල්ලා අර ගලක් උඩ හරියට ගල් තලාවක් වගේ පේන්න හිස තියාගෙන ඔහොම හිටියා. සාමාන්‍ය වඳුරා පැනගෙන යන ගලක් උඩම තමයි මෙයා ඉන්නේ. හිතුවා වඳුරා පුරුද්දට පණී ගලක් කියලා හිතලා මගේ පිට මත්තට පැනපු ගමන් මම මේකව ඩැහැගන්නවා. එහෙම හිතාගෙන තමයි දැන් මේ ඉන්නේ. එතකොට එහා පැත්තේ තිබුණු පළවැල කාලා ඔන්න මේ වඳුරු රජා ආයිමත් පැනගෙන එනවා. හැබැයි මේ පැනිල්ල දැන් සාමාන්‍ය පැනිලි වලට අපි කියනවනේ ඔහේ පැනගෙන යනවා කියලා. මේ නුවණැති වඳුරු රජා එහෙම පැනිල්ලක් නෙවෙයි මේ පයින්නේ. කොච්චර කායික ශක්තිය තිබුණත් තමන්ගේ ශරීර ප්‍රමාණය කොච්චර ලොකු වුණත් කල්පනාවෙන් පනින්න පැනිල්ලක් මේ. හැමදාම පයින් තැනිමුත් කල්පනාවෙන් පයින්නවා. මේක ගොඩාක් වැදගත් එකක් පින්වතුනි ජීවිතේට. ජීවිතේට ගොඩාක් වැදගත් කාරණාවක් මේක. සාමාන්‍යයෙන් අපි නිතර කරන වැඩේ ඉතින් ඕක මං හැමදාම කරන එකනේ කියලා සැලකිල්ල අඩු කරන්නේ නැද්ද?
නමුත් මේ වඳුරු රජා හැමදාම පැන්නේ පනින්ට පෙර හිතා බලලා. සාමාන්‍යයෙන් අපි දන්න වචනයක්නේ. පනින්ට පෙර හිතා බලන්ට. පනින්ට පෙර නුවණින් විමසන්න කියන එක. එතකොට මේ වඳුරාගේ හැම පියවරක්ම එහෙමයි තිබුණේ. දැන් ආපහු ගලින් ගලට පැනගෙන එනවා. පැනගෙන එද්දී ඔන්න දූපතේ ඉඳලා එක ගලකට පැන්න. තවත් ගලකට පැන්නා. දැන් පසකින් තියෙන ගල එනකොට තිබුණාට වඩා ඉස්සිලා පේනවා. මේ කිඹුලා ඉන්න තැන. එතකොට පයින්ඩ කලින් බලපු නිසා මොහොතකට නැවතුණා. නැවතිලා මේ වඳුරු රජා හොඳට බලනවා. බලද්දි පෙවුණා අපේ මේ කිඹුලෙක් නොවෑ ඉන්නේ. කිඹුලා එකටම ඉන්නවා ඇත්තේ මාව ඩැහැගන්ටයි. එතකොට මේ වඳුරු රජා කල්පනා කළා පොඩ්ඩක් මේක විමසලා බලන්න ඕන කියලා. මේ වඳුරු රජා කතා කළා. ගල කොහොමද ඔබට කියලා ඇහුවා. එහා පැත්තේ ගලේ ඉඳලා ඊළඟට තියෙන ගලෙන් අහනවා. ගල කොහොමද ඔබට? එන් දන්න දුන්නන කෙනෙකුට කතා කරනවා වගේ මේ අජීවී ගලට කතා කළා. එතකොට මේක උඩ වැතිරිලා ඉන්න කිඹුලා කල්පනා කරනවා මේ වඳුරා මෙතෙක් ඇවිල්ලා කතා කරන්නේ වෙනදාට මේ ගල මේකත් එක්ක කතා කරනවාද කවුද දන්නේ? දැන් අද කතා නොකර හිටියොත් මං කතා කළේ නැත්තම් මේකා පයින්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වෙලාවේ හොඳම වැඩේ තමයි මා කතා කරන එක. ඔහොම හිතා ඉන්නකොට වඳුරු රජා ආයෙ වතාවක් ඇහුවා. මොකද ගල වෙනදා වගේ අද මාත් එක්ක කතාවක් නැත්තේ? වෙනදාට මට යසාගේට කතා කරනවානේ. එතකොට කිඹුලා හිතුවා අප්පේ මේ ගල වෙනදාට මේ වඳුරු රජාත් එක්ක කතා කරනවද කොහෙද? එහෙනම් හරියන්නේ නැහැ කතා කරන්න ඕන කියලා. මේ ඔන්න දැන් ගල කතා කරනවා. වානරය කොහොමද කියලා ඇහුවා. අහපු ගමන් වඳුරු රජා තේරුම් ගත්තා මේතන මේ වැතිරිලා ඉන්නේ ඇඟපත මහතට ලොකුවට තිබුණට මෝඩ කිඹුලෙක්. ගලක් කතා කරයි කියලා හිතන තරම් මෝඩ කිඹුලෙක් තමයි මේ වැතිරිලා ඉන්නේ. ඇහුවා උඹ කවුද? එතකොට කියනවා මං මේ උඹව ඩැහැ ගැනීම පිණිසයි ඉන්නේ. උඹට බේරුමක් නෑ. මම කිඹුලෙක්. එතකොට කියනවා වඳුරු රජා කිඹුලෝ උඹ මොකටද ඔතන දිගේ ඇදිලා මං වෙනුවෙන්ම මේ මග බලාගෙන ඉන්නේ? ඇයි වෙන සත්තු නැද්ද උඹට? වෙන බොජුන් නැද්ද? උඹ මා වෙනුවෙන්ම බලාගෙන මගෙන්ම පලිගන්ට ඉන්නේ මොකෝ මේ? නෑ වානරයෝ මගේ බිරිඳගේ දොළ දුකක් ඉෂ්ට කරන්නටයි මේ වෑයම. ඈට ආසාවක් ඇති වෙලා ඔහෙගේ හෘද මාංශය ඔහෙගේ හදවත ඒක අනුභව කරන්න ඕනය කියලා. ඔහෙගේ හෘද මාංශය ඩැහැගන්ටයි මම ඉන්නේ. එතකොට මේ වඳුරු රජා කල්පනා කළා බෝධිසත්ව වඳුරු රජු මම මේ කිඹුලාව රවට්ටලා මෙතනින් පැනගන්න ඕන. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන ජීවිතේ බේරා ගැනීම පිණිස මට කළ හැකි නුවණැතිම වැඩේ. මගේ ජීවිතේ බේරා ගන්නටත් පුළුවන් මේ කිඹුලාව පාප කර්මකින් වළක්වන්නටත් පුළුවන්. ඒ නිසා මේ දෙකම සලකාගෙන මා විසින් කළ යුතු දේ කිඹුලාව රවට්ටා පැන ගැනීමයි. රැවටීම පිණිස උපායක් යෙදුවා. එතකොට කියනවා මිත්‍රය ඉතින් ඔහේගේ බිරිඳගේ ආසාව ඉෂ්ට කරන්නට ඇවිල්ලා තියෙන්නේ. මං ඔහේට මගේ ජීවිතේ පූජා කරන්න. ඔහේ හොඳට කට පළල් කරලා කට ආය ගන්න. මං ඔහේගේ කටටම පයින්න. එහෙනම් කෝ ලෑස්ති වෙන්න කිව්වා. එතකොට කිඹුලා අර කිඹුලාගේ විශාල කට විවර කළා. පින්වතුන්ලා දන්නව ඇති. කිඹුල්ලු කට ඇරියාට පස්සේ කිඹුලාගේ ඇස් දෙක වැහි යනවා. කිඹුලට පේන්නේ. හොඳ ලොකුවට කට ඇරපු ගමන් කිඹුලගේ ඇස් දෙක වැසී ගියා.
ඇස් පියාගෙන කිඹුලා බලාගෙන ඉන්නවා. තමුන්නේ කටට බොජුන පයින්නකන්. වානර රජා හොඳ ගැම්මක් අරගත්තා. ජීවිතේ අත්හැරියා. මොකද පොඩි පියවරක් වැරදුනොත් වතුරේ. වතුරට වැටුණා විතරයි. කිඹුලා ගොදුරු කර ගන්නවමයි. ජීවිතේ අත්හැරියා. බලවත් වීරියක් ධෛර්යයක් හිතට අරගෙන කෙලින්ම පැන්නා කිඹුලාගේ ඔළුව උඩට. ඔළුව උඩට පැනලා ඔළුවට බර දීලා එහා පැත්තේ ගලට පැන්නා. බේරුණා. බේරෙනකොටම කිඹුලාට තේරුණා තමන්ව මේ වානර රජා මේ වඳුරු රජා තමන්ව රැවැට්ටුවා කියලා. එතකොට මේ කිඹුලා අර ගල මතම ඉඳලා කෑ ගහලා මෙහෙම කිව්ව කියනවා වඳුරට. බවත් වානරය මේ ලෝකේ පුද්ගලයෙක් කරුණු 4කින් යුක්තව සිටිනවා නම් ඔහුව පරද්දන්න බෑ. ඔහු පරදවන්න බැරි කෙනෙක්. ඔහු දිනනවමයි. සතුරෙක් සතුරුකම් කරන්න ආවත් කරුණු 4ක් තියෙන කෙනා දිනනවමයි. ඔහු පරදින්නේ නෑ. ඔහේ ගාවේ කරුණු 4ම තියෙනවා කියලායි මට හිතෙන්නේ. එහෙම කියලා අර කිඹුලා කියපු කතාව ඒ වෙලාවේ මොකද්ද? මේ කරුණු 4 ඇද්ද යමෙක් ළඟ වඳුරු රජෝ නුඹ ළඟ මේ සිව් කරුණම ඇතැයි සිතේ. ඇත්ත කීමත් නුවණින් විමසා බැලීමත් ධෛර්ය සම්පන්නකමත් ත්‍යාගයත් කියන මේ කරුණු 4මුයි ඔහි මාව ඉක්මවා යන්නේ. ඒකේ අදහස මොකද්ද? මේ වඳුරු රාජයා ඇත්තම කිව්වා. මං ඔහේ ළඟට එනවා කියලා කිව්වා. මං ඔහේ මතට පයින්නවා කියලා කිව්වා. බොරු කිව්වේ නෑ ඇත්තමයි කිව්වේ. ඇත්තෙන්ම කිඹුලා ළඟට ගියා. කිඹුලාගේ හිස මතටම පැන්නා. ඇත්ත කතා කිරීම. ඊළඟට නුවණින් විමසා බැලීම නුවණින් විමසලා කල්පනා කරලා බලන්නේ නැතුව පැනගෙන ආවා නම් කිඹුලත් එක්ක කතාවක් මුකුත් නැහැ. දැහැගන්නවා කිඹුලා. නමුත් හොඳ නුවණකින් කල්පනා කරපු නිසා පැනලා යන්න පොටක් හදා ගැනීමේ හැකියාව ඇති වුණා. මේ ජීවිතය සම්බන්ධයෙන් අපිට තියෙන්න ඕන ප්‍රධානම දෙයක් නුවණ කියන එක. නුවණින් විමසා බැලීම. පණින්ට පෙර සිතා බැලීම. යමක් කරන්නට පෙර නුවණින් සලකා බැලීම. කතා කරන්නට පෙර නුවණින් සැලකීම. මේක අපිට තියෙන්න ඕන එකක්. ඊළඟ එක මොකද්ද? ධෛර්යය. උත්සාහය. යම් අභියෝගයක් එනකොට අභියෝගේ මැඩගෙන කඩාගෙන යන්න තියෙන හයිය. ඒකට තමයි කියන්නේ උත්සාහය ධෛර්යය කියලා. අවසාන එක තමයි ත්‍යාගය. අත්හැල හිතින් වාසය කිරීම. ඔබට ඔබේ ජීවිතේ අත්හැරීම කියන හයිය තිබුණා. මේ කිඹුලා කියනවා ඔබට ඔබේ ජීවිතේ අත්හැරීම කියන හයිය තිබුණා. ඒකෙනුයි ඔබ බේරුණේ. බලන්න පින්වතුනි කොච්චර ලස්සනයිද මේ කරුණු කාරණා කියලා. මේ කාරණා අපිට අපේ ජීවිත තුළ ඇති කරගන්න පුළුවන් නම් මේ ජීවිතය තුළ අපිව පරද්දන්නත් කිසි කෙනෙකුට බෑ. අපේ ළඟ තියෙන්න ඕන සත්‍යය. ගොඩාක් වෙලාවට මිනිස්සු ජය ගන්න උත්සාහ කරන්නේ බොරුවෙන්, වංචාවෙන්, කපටිකමෙන්. බොරුව, වංචාව, කපටිකම කියලා කියන්නේ මෙලොවත් හැබෑ දියුණුවක්, හැබෑ සැනසුමක් කරා යාගන්න බැරි එකක්. පරලොව නම් කිසි කාලයකත් දියුණුවක් නැහැ. බොරුවෙන්, වංචාවෙන්, කපටිකමෙන්. බොරුව, වංචාව, කපටිකම කියන එක කැරකිලා එන හැටි පින්වතුනි අපිට එක අවස්ථාවක මේ මෑත කාලෙම සිදුවෙච්ච පුවතක් අපට ආරංචි වුණා. එක තරුණ මහත්තයෙකුගේ තාත්තා කලුරිය කළා. තාත්තා මිය පරලෝ ගියාට පස්සේ මේ මහත්තයාට එක ප්‍රදේශයකට යනකොට එහිදී අහන්න ලැබිලා තියෙනවා යම් කිසි දිෂ්ටියක් එන කෙනෙක් ඒ දිෂ්ටිය මුල් කරගෙන මැරිච්ච අය උපන්න තැන කියනවායි කියලා මෙහෙම කතාවක්. ඉතින් ඔහොම ඒවා ඕන තරම් තියෙන්නේ මේ රටේ ලෝකේ. ඉතින් ඕන ඔහොම එකක් මේ මහත්තයාට අහන්න ලැබුණා තක්කෙටම කියනවාය කියලා. මේ මහත්තයාට නිකමට හිතිලා තියෙනවා මගේ තාත්තා දැන් මිය පරලෝ ගියානේ තාත්තා කොහේද උපන්නේ කියලා බලන්න ඕනය කියලා. ඒ මහත්තයාට ඇතිවෙච්චි හිතුවිල්ලක්. ඉතින් මේ බණපදේ අහලා පින්වතුන්ලා එහෙම ඔහොම හිතන්න ගන්න එපා. මම මේ කතාව පුවත කියන්න ඕන නිසායි මේ කාරණේ ඔබට සිහිපත් කරන්නේ.
තමන්ගේ මිය පරලෝ ගියපු ඥාති කොහේ උපන්නාද කියලා හොයන එක නුවණැති කරුණක් නෙමෙයි. යමෙක් මිය පරලෝ ගියාට පස්සේ නුවණැත්තා විසින් කළ යුතු දේ මොකද්ද? නුවණැත්තා කළ යුත්තේ මනාකොට පින් රැස් කරලා ඒ පින තමන්ගේ ඥාතීන්ට අනුමෝදන් කිරීම. ඒක තමයි නුවණ තියෙන කෙනෙක් නුවණින් විමසා කරන වැඩේ. එයා මැරිලා කොහේද ගියේ කියලා හොයන එක නුවණැත්තෙක්ගේ ක්‍රියාවක් නෙමෙයි. ඉතින් මේ මහත්තයා ඒක අර අවස්ථාව හම්බෙච්ච නිසා ඒක බැලුවා. බලනකොට එතන දිෂ්ටියෙන් කියලා තියෙනවා තාත්තා වහු පෙටියෙක් වෙලා ඉපදිලා ඉන්නවයි කියලා. වහු පෙටියකුනේ කොහේද කියලා තර ආඳුනක් බලලා කියලා තියෙනවා. එතකොට මේ මහත්තයා ඒ කියපු මන් සලකුණු ඔස්සේ ගියා. යනකොට ඇත්තටම ඉන්නවා වහු පෙටියා. අනේ වහු පෙටියා දැක්ක ගමන් දැන් මහත්තයා අර කාරණේත් අහලානේ. මේ මගේ තාත්තනේ කියලා සෙනෙහසක් හටගත්තා. මේ වහු පෙටියාව මිලට ගන්න ලැහැත්ති වුණා. ඉතින් අර මිනිස්සේ අකමැති වුණා මේ වහු පෙටියාව සල්ලි වලට දෙන්න. එතකොට මේ මහත්තයාට සිද්ධ වුණා ඇත්ත කතාව කියන්න. මම මේ අපේ නිවසේ හරක් ඇති කරන්නේ මට මෙහෙම කාරණයක් අහන්න ලැබිලා මං ඒ නිසයි මේ වහු පෙටියාව ගන්න කල්පනා කළේ. එතකොට මේ වහු පෙටියාගේ හිමිකාරයත් එක්ක ඇති වෙච්ච කතා බහින් මේ මහත්තයා කවුද කින්ද මන්ද මේ ඔක්කොම හෙළි වුණා. එතකොට අර මිනිහයාගේ මූණ අඳුරුණා. අඳුරලා කේන්තියෙන් කිව්වා මේ මහත්තයාට මේ හරක් පැටියා වෙලා ඉපදිලා ඉන්නේ ඔබතුමාගේ තාත්තා නම් ඔය නම් කියපු මිනිසයා නම් මේ ඉපදලා ඉන්නේ මං කීයකටවත් දෙන්නේ නැහැ කිව්ව මේ හරකව. ඇයි කියලා ඇහුවා. එතකොට කියලා තියෙනවා මට ලක්ෂ මෙච්චරක් ණය වෙලා හිටියා. ජීවත් වෙලා ඉන්නකොට මට මෙච්චර ලක්ෂ ගාණක් ණය වෙලා හිටියා. මං ඉල්ලුවා මට දුන්නේ නැහැ. ඔය ණයබර ඔය මේ ණය ඉල්ලලා මං සෑහෙන වෙහෙසුණා. නමුත් මගේ ඇරියා. ඒ පුද්ගලයා නම් මේ ඉපදිලා ඉන්නේ මං දෙන්නෙම නෑ කිව්වා මේ හරකව. එතකොට මේ මහත්තයා යම් ධන සම්පත් තිබුණු කෙනෙක්. ඒ නිසා මේ මහත්තයා ඒ ධනය ගෙවලා මේ හරක් පැටියාව නිදහස් කරලා ගත්තා. පින්වතුනි හරි පුදුමයි සංසාරේ. බලන්න අර ණයක් අරගෙන ඒ ණය ගෙවන්න නැතුව වංචාවෙන් හිටියනේ. ඉන්නකොට බේරිලා ඉන්න පුළුවන්. කොහෙට හරි ගිහිල්ලා පැනලා හැංගිලා බේරෙන්න පුළුවන්. හැබැයි වංචාවෙන් ජීවත් වෙන එකේ පරලෝක විපාකේ බලන්න මේ කර්මයේ විසින් ගානට කරකලා යවන හැටි. තමන් ණය අරගෙන ණය ගෙවන්නේ නැතුව හිටපු පුද්ගලයාගේ ගෙදරම බර අදින්ට හරකා වෙලා උපන්නනේ. පස්සේ අර මහත්තයා ඒ ණය බර ගෙවලා හරක් පැටියාව ගෙදර අරගෙන ඇවිල්ලා තිනවා. දවස් 3න් හරක් පැටියා මිය ගියා. සංසාරේ. ඒ නිසා මේ ජීවිතේ අපි දියුණුවක් හොයාගෙන යනකොට හැම තිස්සෙම පිංගතුනේ සත්‍ය අවංක බව මුලට ගන්න ඕන. අවංකව හිතට එකඟව තමයි වැඩ කරන්න ඕන. ඒකෙන් ලබන දියුණුව මෙලොවටත් යහපතක්මයි. මෙලොව පරදින්නෙත් නැහැ. පරලොවටත් ඒකාන්ත කොට යහපතක්මයි. ඒක අවස්ථාවක දෙවි කෙනෙක් හම්බ වෙනවා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට. ඒ දෙවි කෙනා දෙව්ලොව ඉපදිලා තියෙන්නේ සත්‍ය කතා කිරීම කියන එකම එක කරුණ නිසා. තවත් කෙනෙක් හමු වුණා මොගලන් මහරහතන් වහන්සේට. ඒ කෙනා දෙව්ලොව ඉපදිලා තියෙන්නේ ක්‍රෝධ නොකිරීම කියන එකම එක කාරණේට. තවත් කෙනෙක් හමු වුණා මොගලන් මහරහතන් වහන්සේට. එයා දෙව්ලොව ඉපදිලා තියෙන්නේ දන් චුට්ටක් පූජා කළා කියන එකම එක කාරණේට. දැන් මොගලන් මහරහතන් වහන්සේ ওই තුන් දෙනාව හම්බෙලා බුදුරජාන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි යමෙක් දන් දුම් පමණින් සුගතියේ යයිද? යමෙක් සත්‍ය කතා කළ පමණින් සුගතියේ යයිද? යමෙක් ක්‍රෝධ නොකර හිටි පමණින්ම සුගතියේ යයිද? එතකොට බුදුරජාන් වහන්සේ අහනවා මොග්ගල්ලාන ඕක මගෙන් අහන්න දෙයක් නොවේනේ. දැන් ඔබම දැක්කා නොවේද? ඔබටම හමු වුණා නොවේද? දේව පුත්‍රයෝ 3 දෙනෙක්. ඒ 3 දෙනා ඔය එකම එක කරුණ නිසා නොවේද දෙව්ලොව උපන්නේ?
බුදුරජාණන් වහන්සේ වදාලා ගාථාවක්. සච්චං බණේන කුජ්ජේයං දජ්ජා අපස්මින් යාචිතු ඒතේහි තීහි ඨානේහි සත්තා ගච්ඡanti සුග්ගතින්. යම් කෙනෙක් තුල තියෙනවා නම් සත්‍ය කතා කිරීම, අවංක බව, ඇත්ත විදිහටම ජීවත් වීම, බොරු නොකිරීම, එයාගාව ඒක තියෙනවා නම්, ඊළඟට නකුජ්ජයන් ක්‍රෝධ කරන්නේ නැත්තම්, අනිත් මිනිස්සුන්ගේ යම් යම් කරුණු කාරණා ඉවසන්න පුළුවන් නම්, කිපෙන්නේ නැත්තම්, මෙත්සිතින් ඉන්නවා නම්, අන්න ඒකම එක කාරණාව. දජ්ජා අපස්මින් යාචිතෝ, ඉල්ලගෙන ඉන්න කෙනෙකුට තියෙන චුට්ටකින් දන් දෙනවා නම්, ඔය කරුණු තියෙන කෙනා ඒතේ හිතී හිඨානේහි, ඔය තුනෙන් සුගතිය යනවා. බලන්න පින්වතුනි, මේ බණපද වලින් අපිට ජීවිතයක් කොච්චර ලස්සනට ගොඩනගන්න පුළුවන්ද කියලා. අපි උනන්දු විය යුත්තේ මොනවාටද කියලා හොඳට තේරෙනවා ධර්මය අහනකොට. ඒ නිසා සත්‍ය කතා කිරීම පිණිසත්, අවංක ජීවිතයක් ගත කිරීම පිණිසත් උත්සාහවත් වෙන්න ඕන. මෙලොව ජයග්‍රහණය, පරලොව ජයග්‍රහණය කැමති කෙනා. ඊළඟ එක මොකද්ද? නුවණින් විමසා කටයුතු කිරීම. හොඳ කල්පනාවෙන් තමයි ජීවිතය ගත කරන්න ඕන. ජීවත් වෙනකොට හොඳට ජීවිතය ගැන විමසන්න ඕන. අපිට අපේ ජීවිතේ කොයි විදිහට ගොඩනගා ගත්තොත්ද හැබැයි යහපතක් වෙන්නේ කියලා අපි හොඳ නුවණින් හිතන්න ඕන. නුවණින් හිතන්න පුළුවන් කෙනාට ඒ නුවණ උපදවා දෙන යම් දහමක් අහන්න ලැබිච්ච ගමන් ඉක්මනින් පුළුවන් ඒකේ හිත පිහිටුව ගන්න. දැන් අපි අසා තිබෙනවානේ ඇලෙක්සැන්ඩර් මහා අධිරාජයාගේ සිදුවීමනේ. ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඒ සිද්ධියේදී ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ මේ ලෝකේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය අධිරාජ බලයක් පිහිටවපු කෙනෙක්නේ. ඔහු ඔය සින්දු නදිය ඇසුරු කරගෙන මහද්වීප එකින් එක අල්ලගෙන විශාල භූමි භාගයකට අධිපතිය වුණානේ. දැන් අධිපතිය වෙන්න බෑනේ නිකන්. කුරිරු යුද්ධ. මිනිස්සු සෑහෙන්න ඝාතනය කළා. යුද්ධ කර කර ධන සම්පත් වස්තු එකතු කර කර ආවනේ. එහෙම ඇවිදිලා මෙතුමා ඇවිත් තිනවා පංජාබ් වලට. පංජාබ් වලදී පංජාබ් වල කඳවුරු බැඳගෙන තිනවා ඊළඟට ඉන්දියාවට පහර දෙන්න. ඔන්න ඔහොම ඉන්නකොට තමයි එක භික්ෂුවක් ඇසුරු කරන්න ලැබිලා තියෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේ ඇසුරු කරද්දී ඒ භික්ෂුන් වහන්සේ මේ රජුරුවන්ගෙන් ඇහුව ප්‍රශ්න ටිකක්. රජතුමනි, ඔබතුමා අධිරාජ්‍යයක් වුණත් සාමාන්‍ය මිනිසෙක් වගේ පෝෂණීය බතක් නේද කන්නේ? ඔබතුමා අධිරාජ්‍යයක් වුණත් මේ තමන් දිනාගත්ත විජිතේ පුරාම අතපය දිගහැරලා නෙමෙයි නේද නිදාගන්නේ? ඔබතුමා නිදියන්නේ සුව යහනක නේද? මේ යුද්ධය කියන බිහිසුණු දේ නිර්මාණය කර කර මිනිසයාට බයගෙනමින් ජීවත් වෙලා ඔබ සදාකාලික වෙන්නද? ඔබේ හිටපු ඔබේ පිය රජුරෝ ජීවිතය අත්හැරලා ගියාද නැද්ද? පිය රජුරුවන්ගේ පිය රජු ජීවිතය අත්හැරලා ගියාද නැද්ද? ඔබටත් උරු මේක නෙවෙයිද කියලා ඇහුවා. සිහි උපන්නා. මහා අධිරාජයෙක් වෙලත් සිහි උපන්නා. කෙලින්ම හැරුණා පින්වතුනි. ඇරිලා එතනින් එහාට යුද්ධයක් කළේම නැහැ. එතුමා යලිත් තමන්ගේ මව්දේශය බලා යන්න පිටත් වෙනකොට මගදී ලෙඩ වුණා කියනවනේ. ලෙඩ වෙලා 3 මාසයක් ඇතුළත ওই සිද්ධියෙන් 3 මාසයක් ඇතුළත එතුමා අසාධ්‍ය වෙනවා. මරණාසන්න වෙනවා. මරණාසන්න වෙලා ලෙඩ ඇඳ ඉන්නකොට එතුමා අන්තිම කැමැත්ත විදිහට අසිරිමත් ආසාවල් ටිකක් එතුමාට තිබුණේ. සාමාන්‍යයෙන් අධිරාජයෙකුට තියෙන්නේ ඒ ආසා. එතුමාගේ ආසාව වුණේ මොකද්ද? එතුමාව මේ වලදාන තැනට ආදාහනය කරන තැනට අරගෙන යද්දී එතුමාගේ මෘත ශරීරයේ බහා තබන මිනි පෙට්ටියෙන් පුංචි සිදුරු දෙකක් හාරලා ඒ සිදුරු දෙකෙන් එළියට තමන්ගේ අත් දෙක පේන්න තියන්න කිව්වා. හිස් අත්.
ඒ හිස් අත් පේන්න තියන්න කිව්වේ මේ මිනිස්යන්ට තේරෙන්න මේ බඳු අධිරාජ්‍යයක් පවා මැරිලා ගියේ හිස් අතින් කියලා. මෙච්චර සැප සම්පත් තිබුණු මහා අධිරාජයෙක් මැරිලා යනකොට ගියේ හිස් අතින් කියලා තේරෙන්න. ඇයි මේකේ පිංගුතුනේ මිනිස්සු ධනයටමනේ පොර කන්නේ. සාමාන්‍ය මිනිස්සු පොර කන්නේම ධනයටනේ. ධන සම්පත් කියන එකනේ මාර්ග කොට සලකන්නේනේ. ධන සම්පත් ගොඩාක් තියෙනවා නම් ජීවිතේ සැපයි කියලා කියන්නේ. එතකොට ඒ ධනයටම පොර කන මිනිස්සු අතරේ මේ මිනිසුන්ට බුද්ධිමත් භාවයක් තියෙනවා නම් ඒ මිනිසයාට ඒකට පහදින්න තමයි රජුරෝ නිර්මාණය කළේ ඒක. අන්තිම කැමැත්ත. මේ බඳු අධිරාජ්‍යයක් පවා හිස් අතින් ගියා. ඊළඟට රජුරෝ කිව්වා මගේ මృత ශරීරය මේ විජිතේම ඉන්න දක්ෂම ශෛල්‍ය වෛද්‍යවරු උස්සන්න ඕන. ඒකෙන් රජුරෝ අදහස් කළේ මේ බඳු දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරුන්ටවත් ඇලෙක්සැන්ඩර් කියන මහා අධිරාජයාව බේරගන්න බැරුව ගියා. වෛද්‍යවරු කෝටි ගාණක් හිටියත් වෛද්‍යවරු කෝටි ගාණකටවත් අපේ ජීවිතේ බේරගන්න බැරි තැන එනවා මේව දාලා යන්න වෙනවා. මේ ජීවිත කතාවේ සත්‍ය ඒක. අන්න ඒක තේරෙන්න තමයි ඒ අන්තිම කැමැත්ත. ඊළඟට කිව්වා මගේ මృత ශරීරය අරගෙන යන ඒ මාවතේ මං හරි හම්බ කරගත්තු රන් රිදී මුතු ආදී ධනය මේ පාරේ සම්පූර්ණ අතුරන්න ඕන. අතුරලා ඒවා මතින් තමයි මගේ මృత ශරීරය අරන් යන්න ඕන. එහෙම කරන්න හේතුව මොකද්ද? මිනිසුන්ට පේනවා එතුමා හම්බ කරපු ධන සම්පත් ඔක්කොම පාරේ. එතුමා නිකම් ආදාහණය වුණා. ආදාහන පින්කමට සම්බන්ධ වෙච්චි, ඒ ආදාහන උත්සවයට සම්බන්ධ වෙච්චි ඒ පිරිසට ආපහු එනකොට පේන්න නැද්ද ධනය? ධනෙ පේන්න තියෙනවා. ඇලෙක්සැන්ඩර් අධිරාජයා ගියා ධනෙ තියෙනවා. ආන් ඒක තේරෙන්න. බලන්න පින්වතුනි හරි පුදුමයි. ඒ නුවණින් විමසනවා කියන එක නම් ඉතින් මේ කරුණු කාරණා ඔක්කොම නුවණින් විමසීම පිණිසනේ. කෙනෙක් හරියට හොඳට නුවණින් විමසුවොත් මෙලොවින් පරලොවට යන්න වෙන ගමන ලස්සනට හදාගනි. ඒ හදා ගැනීම උදෙසා අවශ්‍ය කරන සියලු දේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා ඉතින් තම තමන් නුවණ මෙහෙවා ගන්නට දක්ෂ විය යුතුයි. ඊළඟ එක තමයි උත්සාහය. මේ ජීවිත කතාව තුළ ජීවිතයක් මෙලොව පරලොව දෙලොවේම දියුණුව පිණිස ගොඩනගා ගන්නට අත්‍යවශ්‍ය අංගයක් උත්සාහය, ධෛර්යය. තමන්ට බෑ කියලා හිතන්නේ නැති එක. කටයුතු කරන එක. තමන්ට කය සංවර කරන්න බෑ කියලා කවදාවත් හිතන්න එපා. පුළුවන් කය සංවර කරන්න. ඒකට ඕනේ ධෛර්යය, උත්සාහය. තමන්ට මේ වචන සංවර කරන්න බෑ කියලා හිතන්න එපා. පුළුවන් ඒක කරන්න. ටික ටික උත්සාහ කරොත්, ටික ටික වෑයම් කරොත්, ධෛර්යය තිබුණොත් ඒක කර හැකියි. තමන්ට මේ හිත දමනය කරන්න බෑ කියලා හිතන්න එපා. උත්සාහයක් වීරියක් තියෙනවා නම් ඒක කළ හැකියි. ධර්ම මාර්ගයේ දියුණුව කියන එක උත්සාහයකින් වීරියකින්මයි කරන්න තියෙන්නේ. ඒ නිසා ධෛර්යය කියන එක ජීවිතයකට ගොඩාක් උපකාර වෙනවා. ගොඩාක් උපකාර වෙනවා. බුදුරජාන් වහන්සේ නිරන්තරයෙන් වර්ණනා කරපු එකක් වීරිය, උත්සාහය, කැපවීම, කටයුතු කරන බව. ය මිනිසෙකුගේ ජීවිතය තුළ ලෞකික දියුණුව, ලෝකෝත්තර දියුණුව කියන දෙකම උත්සාහයකින් වීරියකින් ලැබෙන්නේ. නිකන් කඩාපාත් වෙන්නේ දියුණුව කියන එක. දියුණුව කියන එක කරා අපි යා යුතුයි. ඒ උදෙසා අපි කටයුතු කළ යුතුයි. අපි හිතමු අපි දියුණුවක් පතපතා ඉන්නවා කියලා. දියුණුව පතද්දී අදෘශ්‍යමාන බලවේගයක් පැමිණිලා එක්කෝ ලෝකයේ තියෙන අමුතු ආකර්ෂණ නීතියක් ඇවිල්ලා අපිට දියුණුව මේ පසක් කරලා දෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා එහෙම කෙනෙක් දියුණුව කරා යයි නම් පතද්දී දියුණු වෙනවා නම් කවරෙක් කවරකින් පිරිහෙයිද? ඒ මිනිස්සු හැමෝම දියුණුව පතනවා. පැතූ පමණින් දියුණුවක් කරා යන්නේ. දියුණුව කරා යන්න නම් උත්සාහයෙන් වැඩ කරන්න ඕන, කැපවීමෙන් වැඩ කරන්න ඕන, නුවණින් විමසලා වැඩ කරන්න ඕන, උනන්දුවෙන් වැඩ කරන්න ඕන, කම්මැලි නැතුව වැඩ කරන්න ඕන. ඒ බඳු කෙනාටයි උත්සාහයෙන් වීරියෙන් වැඩ කරන කෙනාටයි මෙලෝ පරලෝ දෙලොවේම දියුණුව. අන්තිම එකක මොකද්ද? ත්‍යාග ගුණය. අත්හැර සිටීම.
අත්හැරීම දානය කියන අර්ථෙම තමයි. නමුත් මේක අපි තෝර බේර ගන්න ඕන අත්හැරීම කියලා. මෙලෝ පරලෝ දෙකේම ජයග්‍රහණය පිණිස පවතිනවා අත්හැර සිටීම. අත්හැරීම කියලා කියන්නේ ජීවිතේ අනිවාර්යයෙන්ම පින්වතුන්ලා විසින් තේරුම් අරගෙන සම්බන්ධ කරගත යුතු එකක්. ඒ මොකද පින්වතුනේ අල්ලා ගැනීම කියලා කියන්නේ දුකක්මයි. අත්හැරීමමයි සැපය. අපි මේ ජීවිතේ ගත කරනකොට අපි හිතමු අපි අල්ලා ගන්න දේවල් ගැන කල්පනා කරමු. අපිට ජීවිතේ ගත කරන්න අපි උවමනා කරනවානේ පින්වතුනේ ධනය. අපි ධනය එකතු කරනවා. පින්වතුන්ලා රැකී ආරක්ෂා කරලා මාසේ පඩියකින් පින්වතුන්ලාගේ ජීවිතේ ගැට ගහ ගන්නවානේ. ඒ ගැට ගහ ගන්න අතරේ බැංකු පොතෙත් කීයක් හරි ඉතුරු කරනවානේ. දරුවන්ගේ අනාගතය ගැන හිතලත් කීයක් හරි තියෙනවනේ නේ. ගොඩාක් දේවල් පින්වතුන්ලා ඒ සල්ලි වලින් කරනවා. එතකොට මේ පින්වතුන්ලාගේ වස්තු නෙවෙයිද? ඒ වස්තුව අපි ඒ ටික එකතු කර ගන්නවා. ඊළඟට අපිට මේ ගේ දොරක් අපි පිළිවෙලට හදා ගන්න ඕනේ නැද්ද? අපි හදා ගන්න ඕන. අපි උත්සාහයෙන් කැපවීමෙන් ටිකෙන් ටික වැඩ කරලා සමහරට ලෝන් අරගෙන අපි ගොඩක් මහන්සියලා ගේ පොඩ්ඩ හදාගන්න. ඊළඟට අපිට පහසුයි වාහනයක් තියෙනවා නම් අපි වාහනයක් අරගන්නවා. ටිකෙන් ටික ගෙවන්න හරි අපි වාහනයක් අරගන්නවා. ඊළඟට අනිකුත් නිවසේ වුවමනා කරන සුව පහසු අපි හදාගන්නේ නැද්ද? අපි හදාගන්නවා. අපිට කියලා තියෙන ඉඩකඩම් ටික අපි සමහරවිට නඩු හබවල පැටලි පැටලි රැකගන්නේ නැද්ද? රැකගන්නවා. මේවා ඔක්කොම කළ යුතුයි. මේවා ඔක්කොම කළ යුතුයි. මේ දහම් අර්ථවල තියෙන්නේ මේවා බැහැර කරලා පැත්තකට කරන්න කියලා එකක් නෙමෙයි මේ. නුවණ උපදවා ගැනීම පිණිසයි ධර්මය. නුවණින් ජීවිතේ ගත කිරීම පිණිසයි ධර්මය. ධර්මයේ තියෙන කෙනා ජීවිතයට මුහුණ දෙන ආකාරය ධර්මයේ නැති කෙනෙකුට වඩා අතිශයින් ශක්තිමත් වෙනවා මිසක් ධර්මයේ තියෙන කෙනෙක් මේ ධර්මයේ නැති කෙනෙකුටත් වඩා පහළට වෙලා කිඳිරි ගගා ඉන්නවා නම් එයාගේ ජීවිතයට ධර්මයේ සම්බන්ධ උන්නේ නැහැ. ධර්මයේ සම්බන්ධ වෙච්ච කෙනා උත්සාහයෙන් ධෛර්යයෙන් වීරියෙන් දියුණුව කරාම යනවා. එයා හොඳ කල්පනාවෙන් වැඩ කරනවා. එයා මුදල් වේවා දේපල වේවා සමන්ගේ සම්පත් නාස්ති වෙන දොරටු ඔක්කොම වහගන්නවා. මත්පැන් බොන එක සල්ලාලකම සූදුව මේවා අත්හරිනවා. බොරුවෙන් දියුණු වීම අත්හරිනවා. ලස්සනට ජීවිතේ ගොඩනගා ගන්නවා. ඒක තමයි ජීවිතය තුළ අපි තේරුම් ගත යුතු කාරණාව. අපි හිතමු ඉබඳු කෙනෙක් තමන්ගේ ජීවිතයේ දියුණුව හදා ගැනීම පිණිස ওই බාහිර වස්තු එකතු කරගත්ත කියලා. ඊළඟට අපි තවත් ජීවිතේ සැපවත් කර ගන්න පින්වතුනි ලං කර ගන්නවනේ නේ. අපි ඔන්න පිළිවෙලක් වෙනවා. බිරිඳක් ස්වාමියෙක් වශයෙන් එහෙම එකතු වෙනවා. ඊළඟට අපිට දරුවෝ ලැබෙනවා. දරුවෝ ලැබුණාට පස්සේ අපි ඒ දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් ගොඩාක් කැප වෙනවා මේ මගේ දරු පැටව කියලා. ඊළඟට අපිට අපේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න යුතුයකම් වගකීම් තියෙනවා. අපි ඒව කරන්න ඕන. ඥාති සංග්‍රහ තියෙනවා. අපි ඒ දේවල් කරන්න ඕන. මේ ඔක්කොම කර නේද අපේ ජීවිතය ගත වෙන්නේ. ඒවත් අපිට බැඳිච්ච වගකීම්. මේ වගකීම මේ යුතුයකම අපි අඳුනා ගන්න ඕන. හැබැයි අත්හැරපු හිතින් ඉන්න ඕන. ඇයි මේවා ඔක්කොම පින්වතුනි අතිශයින්ම తాවකාලිකයි. අපි මෙහෙම හිටියට ඊළඟ තප්පරේ අපිට යන්න වෙනවා නම් ඔක්කොම ටික අතහැරලා අපි යන්න එපැයි. අපේ දේපල, අපේ ධනය, අපේ දරුවෝ, අපේ වස්තුව අතාරින්න ඕන. අපි මේ පරිහරණය කරන ශරීරය අත්හරින්න ඕන. ඔක්කොම දාලානේ අපි යන්නේ. මේ දාලා යන ගමනට අත්හැර හිටීම සැපදායකයි සැපයි. මම ඔබට තේරෙන්න උපමාවක් කියන්න. පින්වතුනි රිලවුන්ව ඇල්ලීම පිණිස රිලා වැද්දෝ රිලවුන්ට අටවනවා උගුලක්. ওই රිලවුන්ට අටවන උගුල පින්වතුන්ලා සමහර වෙලාවට දැකලා ඇති. මට එක අවස්ථාවක දැක ගන්න ලැබුණ එක වීඩියෝ පටයකින්. මොකද මේ වෙනකොට ඒ රිලවුන් ඇල්ලීමේ ක්‍රමයක් මේ අපේ ලංකාවේ එහෙම ඇත්තේ නැති නිසා ඔය අප්‍රිකානු රටක ඕක කරනවා අපිට දකින්න ලැබුණා. ඒකේ කරන්නේ මෙහෙම. තැඹිලි ගෙඩියක්
තල් ගෙඩියක් වගේ ගෙඩියක් අරගෙන අර රෙලවෙකුගේ චූටි අත දාන්න පුළුවන් විදිහට ඒ ගෙඩියේ සිදුරක් හරනවා. ඒ කරලා මේක හොඳට ගහකට තියලා බඳිනවා. එතකොට ඔය අතින් අතට පැනගෙන යන රිලව් ඔතෙක් එනවා. ඇවිල්ලා පින්වතුනි අර රිලවගේ චූටි අත බොහොම අමාරුවෙන් අර සිදුර අසට දානවා. දාලා මේක ඇතුලේ තියෙනවනේ ලොඳය. මූ ලොඳය හූරනවා. හූරලා ලොඳ මිටක් අරගෙන අත එළියට අදින්න උත්සාහ කරනවා. දැන් මූ අත දානකොට දැම්මේ හරි පහසුවෙන්. දැන් මුට අත එළියට අදින්න බෑ. ඇයි අතේ ලොඳ මිටක්. අත ඇදගන්න බැරිකොට මූ කෑ ගහන්න පටන් ගන්නවා මහා උගුලකට අහුණා වගේ. ඌට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. මං මේ වෙලාවේ ලොඳ ටික අත්හැරීමයි කළ යුත්තේ. මං ලොඳ ටික අත්හැරියා නම් මගේ පණ බේරෙනවා කියන එක හිතා ගන්න ඌට දක්ෂකමක් නැහැ. හරි සෝචනීයයි. ඌ කෑ ගහන්න පටන් ගන්නකොටම අර හැංගිලා ඉන්න දඩයක්කාර වෙනවා. ආපු ගමන් ඉතින් එක මුගුරු පාරයි ඔළුවටම ගහන්නේ. ඉතින් ඌට එහෙම සෝචනීය මරණයක් උරුම වෙන්නේ ඌ අර ලොඳ ටික අත්හැරියා නම්. ඌට තේරෙන්නේ නෑ ලොඳ අල්ලාගෙන ඉදීම නිසා තමයි මම මේකට අහු වුනේ කියලා. ඔය වගේ නෙවෙයිද අපේ ජීවිත? ඇඟේ නූල් පොටක් නැතුව අපි මෙහෙට එන්නේ. ඒ මෙහෙට ආවට පස්සේ මෙහි ඒවා අපි අල්ල ගන්නවා. මැරිලා යන්න යනකොට අල්ලගත් එකම නෙවෙයිද ජරමරේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අත්හැරපු හිතින් වාසය කිරීම, දන් දෙන්න හුරු වීම, තමන් යම් දෙයකින් සතුටු වෙනවා නම් ඒ දේවල් අනිත් අයට පූජා කරලා අනිත් අයට දන් දීලා අනිත් අය ඒ දේවල් වලින් සතුටු වෙනවා බලලා තමන් සතුටක් ලැබීම ජීවිතේට ගොඩාක් උපකාරයි. ඒ නිසා මේ දානය කියන එක හොඳට අර්ථ වශයෙන් තේරුම් ගන්න. දානය කියන එක ගැන ඔබ තේරුම් ගත යුත්තේ මෙන්න මේ විදිහට. දානෙන් සැපය සැලසෙන්නේ තමන්ටයි කියලා. දානෙන් සැපේ සැලසෙන්නේ තමන්ටයි කියලා තේරුම් ගත්තොත් තමයි නුවණ තියෙන කෙනෙකුට දානය කියන එක පුරුදු කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේ දානය ගැන කතා කරනකොට විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මේ සමාජයේ ඉන්න අඥාන තැනැත්තෝ ගරහනවනේ. ඔය අපේ ළඟ තියෙන වස්තුව කඩා ගන්නයි ස්වාමීන් වහන්සේලා ඔහොම කියන්නේ කියලා. මේ ධර්ම අර්ථ හොඳට පැහැදිලි කරගත්තොත් තමයි වෙන්වතුනේ අපිට අපේ ජීවිතේ යහපත සලසා ගන්නට දියුණුව සලසා ගන්නට පුළුවන් වෙන්නේ. මේවා කවුද වදාළේ? මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළ දේවල්. මේ සංසාර ගමනේ සත්‍යය දුක් විඳිනවා දැකපු බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් වදාළ ධර්මය අපි අද මේ ශ්‍රවණය කළේ. ඉතින් මේ වානරින්ද ජාතකයේ බුදුරජාණන් වහන්සේ වදාරලා අවසානයේ මෙහිම වදාළ මහණෙනි එදාත් මාව මරන්න උත්සාහ කරපු කිඹුලා වෙලා හිටියේ දේවදත්තයා. මහණෙනි එදා කිඹුලි වෙලා හිටියේ චිංචි මානවිකාව. බලන්න එකම අසත්පුරුෂ ධාතුව ගානට එකතු වෙලා එන්නේ හැටි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේට කෙනෙහිලිකම් කරපු එකින් චිංචි මානවිකා. ඒ කාලේ බෝධිසත්වයෝ කාලෙත් කිඹුලි වෙලා මහ බෝධිසත්වයන්ට කරදර විපත් අරගෙන ආවා. වානර රජු බවට පත් උනේ මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ධර්මය අවසන් කළේ. ඉතින් මේ ජාතක කතාවෙනුත් බොහෝ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ජීවිතයට යහපත සලසා ගත්තා. අර කරුණු හතර එකතු කරගෙන. මොනවද? සත්‍යය, නුවණින් විමසීම, ඊළඟට ධෛර්යය, උත්සාහය, ඊළඟට දානය, ත්‍යාගය, අත්හැරීම. ඉතින් මේ වටිනා කරුණු අපේ ජීවිතවලටත් ගලපාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මුණ ගැහුණු මේ ජීවිතේ අප හැම දිනාටත් අපේ ජීවිත මෙලොව පරලොව දෙලොවේම ජය ගන්නා ජීවිත බවට පත් කරගන්නට අවකාශ ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී දෙවිවරුත් ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් සතුටින් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ
අප හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දානය සිදු කරන ඒ සොපින්වතුල්ලාගේ නමින් මීට වසර 4කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් එලිසබෙත් අල්විස් මෑණියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. මීට වර්ෂ 27කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ සිරිසේන අල්විස් පියාණන්ටත් පින් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ ඒ ආදරණීය දෙමාපියන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සුඛී සුවපත් භාවයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් සියලු දෙනාට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කළේ පින්වත් සමන් අල්විස් මහත්මයා සහ චිත්‍රා අල්විස් මහත්මිය යන ඒ පින්වතුන්ලා. ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාට පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිතවල කරන කියන රැකී රක්ෂා ආදිය දියුණුවට පත්වෙත්වා. කරදර බාධා වලින් තොරව සුවසේ ඒ කටයුතු සිදු කර ගන්නට ලැබේවා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් දියුණුවෙන් දියුණුවට පත් කර ගන්නට ලැබේවා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලා හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන් සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලයේ ඒ පින්වත් හැම දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාට ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.